පුතේ අපි අද දවසේ සාකච්ඡා කරන්නේ බදු පැනවීම කියන පාඩම් එකකේ නම්‍යතාව අනුව බදුබර බෙදී යාම කියන කොටස. ලස්සන මාතෘකාව ලියලා පටන් ගමු පුතේ. නම්‍යතාව අනුව බදුබර බෙදී යාම. හරිද? right. පුතේ පොඩ්ඩක් අපි මතක් කළොත් මට ගොඩක් මතක් කරන්න ගොඩක් දේවල් තියෙනවා. එකක් බදු ටික මතක් කරන්න ඕන. අනිත් එක පුතේ නම්‍යතාව මතක් කරන්න. ඉතින් නෑ ලේසි නෑ. පුතේ මතකයි අපි ඉස්සෙල්ලා උගෙමු නම්‍යතා ප්‍රභේද ටික මතක් කරමු. මතක් කරන්න. ඉල්ලුම් නම්‍යතා ප්‍රභේද ටික. ඉල්ලුම් නම්‍යතා ප්‍රභේද. මතක් කරමු. මේ මොකක්ද? पूर्ण अनम्य इल्लु. अनम्य इल्लु में अनम्य इल्लु में ඒකීය නම්‍ය ඉල්ලු. මම කෙටියෙන් ලියන්න. ඒකීය නම්‍ය ඉල්ලු में नम्य नम्य में पूर्ण नम्य. ඔන්න පුතේ නම්‍යතා ප්‍රභේද පහ. පොත පොඩ්ඩක් පෙළලා බලන්න පුළුවන් වුණා. පූර්ණ අනම්‍ය ඉල්ලුම, අනම්‍ය ඉල්ලුම, ඒකීය නම්‍ය ඉල්ලුම, නම්‍ය ඉල්ලුම, පූර්ණ නම්‍ය ඉල්ලුම. ඔය මොකද පුතේ බෝඩ් එකේ තියෙන්නේ? නම්‍යතා ප්‍රභේද ටික. මොකද පුතේ බෝඩ් එකේ තියෙන්නේ? නම්‍යතා ප්‍රභේද ටික. හරිද? right. නම්‍යතා ප්‍රභේද ටික. හරිද? ආයෙසරක් වුත් ඉල්ලුම් නම්‍යතා ප්‍රභේද ටික. පූර්ණ අනම්‍ය ඉල්ලුම්. අනම්‍ය ඉල්ලුම්. ඒකීය නම්‍ය ඉල්ලුම්. මේක නමක් කොහොමද? මොකද කියනම? ඍජු කෝණාශ්‍රාකාර බහු වලය. ඒක මතකයි මගේ පුතාට. නම්‍ය ඉල්ලුම පූර්ණම්‍ය ඉල්ලුම. සැපයුම් නම්‍යතා ප්‍රභේද පහක් පොඩ්ඩක් මතක් කරමු පාඩම් පටන් ගන්න කලින්. සැපයුම් නම්‍යතා ප්‍රභේද. පොඩ්ඩක් මතක් කරමු. කොහොමද දෙන්නේ? पूर्ण अनम्य सैपे. पूर्ण अनम्य सैपे. देख अनम्य सैपे. अनम्य सैपे. तुन ඒකීය නම්‍ය සැපේ. 4 නම්‍ය සැපේ. 5 පූර්ණ නම්‍ය සැපේ. ඔන්න සැපයුම් නම්‍යතා ප්‍රභේද පහ. පූර්ණ නම්‍ය සැපේ. එනමුත් ඔන්න චූට්ටක් මතක් කළා මොකක්ද? නම්‍යතා ප්‍රභේද දෙක. පූර්ණ නම්‍ය ඉල්ලුම, පූර්ණ නම්‍ය සැපේ. අනම්‍ය සැපේ, අනම්‍ය ඉල්ලුම, අනම්‍ය සැපේ. ඒකීය නම්‍ය ඉල්ලුම, ඒකීය නම්‍ය සැපේ. නම්‍ය ඉල්ලුම, නම්‍ය සැපේ. පූර්ණ නම්‍ය ඉල්ලුම, පූර්ණ නම්‍ය සැපේ. මතක් වුණා නේද? right. ඊට පස්සේ පුතේ අපි මේ සතිවල මේ දවස්වල කතා කරමින් ඉන්නේ නම්‍යතාව පොඩ්ඩක් මතක් කරගන්න. බදු. භාණ්ඩයක් මත බද්දක් පැනෙවුවා මොකද වෙන්නේ පුතේ? භාණ්ඩයක් මත බද්දක් පැනෙවුවම සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. භාණ්ඩයක් මත බද්දක් පැනෙවුවම සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා බදුබර නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතර බෙදලා යනවා. සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා බදුබර නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතර බෙදෙනවා.
බදුබර නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර බෙදෙනවා. එහෙනම් බලන්න පුතේ හොඳට. බදුබර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදෙනවා. මේ රූප හොඳට මතක් කරගන්න. බදුබර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදෙනවා. මතක් කරගන්න රූප. මෙන්න Q P ඉල්ලුම සැපය. හරිද? මෙන්න පුතේ සමතුලිත මිල ප්‍රමාණය. දැන් බද්දක් ගැහුවා මොකද වෙන්නේ? බද්දක් ගැහුවම වෙන්නේ පුතේ සැපයුම් වක්‍රය S ධන T කියලා වමට විතැන්වෙනවා. සැපයුම් වක්‍රය මොකද වෙන්නේ පුතේ? S ධන T කියලා වමට විතැන්වෙනවා. විතැන්වෙලා මගේ පුතේ අලුත් සමතුලිත මිලක් හැදෙනවා. P1. අලුත් සමතුලිත ප්‍රමාණයක් හැදෙනවා. ඊට පස්සේ පුතේ මොකද කරන්නේ? නව සමතුලිතෙන් පහළට බැහැලා ආන කවිය මොකක්ද? නව සමතුලිතෙන් පහළට බැහැලා පරණ සැපයුම් වක්‍රය හම්බෙච්ච තැනින් මෙහාට එනවා. හරිද? right. ඇවිල්ලා තුව මෙන්න මේ පුතේ. මේක මොකක්ද? ගැනුම්කරු ගෙවන මිල. බදුපසු ගැනුම්කරු ගෙවන මිල. බදුපසු ගැනුම්කරු ගෙවන මිල. මේ බදුපසු නිෂ්පාදකයා ලබන සුද්ධ මිල. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම කිව්වා. ඕනෝම කරා. අපි කිව්වා මෙන්න මේ කොටසින් පේන්නේ පාරිභෝගිකයා දරන බදුබර. අපි ගණන් හදුවා නේද? විශාල ප්‍රමාණයක් හදුවා. මේ කොටසින් පේන්නේ පුතේ පාරිභෝගිකයා දරන බදුබර. මේ කොටසින් පේන්නේ නිෂ්පාදකයා දරන බදුබර. එහෙනම් මේ කෑල්ල මොකද පුතේ? පාරිභෝගිකයා දරන බදුබර. මේ කෑල්ල නිෂ්පාදකයා දරන බදුබර. එහෙනම් පුතේ අපි කිව්වා මෙන්න මෙහෙම. භාණ්ඩයක් මත බද්දක් පැනෙව්වම බදුබර නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතර බෙදිලා යනවා. මොකද කිව්වේ නා? භාණ්ඩයක් මත බද්දක් පැනෙව්වම බදුබර නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතර බෙදිලා යනවා. හරිද? එහෙනම් පාරිභෝගිකයා දරන බදුබර පෙන්වන්නේ හැමතිස්සෙම මෙන්න මේ සමතුලිත දෙක අතර ප්‍රමාණය. පාරිභෝගිකයා දරන බදුබර පෙන්වන්නේ හැමතිස්සෙම මොකද පුතේ? මෙන්න මේ සමතුලිත දෙක අතර ප්‍රමාණය. මෙතනත් අතර මෙන්න මේ ප්‍රදේශයෙන් පෙන්වන්නේ මොකද්ද පුතේ? පාරිභෝගිකයා දරන බදුබර. මේ ඉතුරු ටිකෙන් පෙන්වන්නේ නිෂ්පාදකයා දරන බදුබර. තොර නව සමතුලිතෙන් පහළට බැහැලා පරණ සැපයුම් වක්‍රයෙන් මෙහාට ඇවිල්ලා ඔන්න ඔය ප්‍රදේශ කොටස් දෙකකට බෙදෙනවා. සමතුලිත දෙක අතර ප්‍රමාණය පාරිභෝගිකයා. ඉතුරු ටික නිෂ්පාදකයා. පුතේ එහෙනම් පුතාට පැහැදිලි භාණ්ඩයක් මත බද්දක් ගැහුවම බදුබර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදිලා යනවා. බදුබර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදිලා යනවා. එහෙම බෙදිලා යද්දී වැඩි බදුබරක් දරන්නේ පාරිභෝගිකයාද නිෂ්පාදකයාද යන්න තීරණය වෙන්නේ භාණ්ඩයට ඇති ඉල්ලුම් සැපයුම් නම්‍යතාව මත. එහෙනම් මොකද කියන්නේ? භාණ්ඩයක් මත බද්දක් ගැහුවම බදුබර නිෂ්පාදකයයි පාරිභෝගිකයා අතර බෙදෙනවා. හරි? එහෙම බෙදෙද්දි මගේ පුතේ
වැඩි බදු බරක් දරන්නේ පාරිභෝගිකයද නිෂ්පාදකයද කියන එක තීරණය වෙන්නේ භාණ්ඩයට ඇති ඉල්ලුම් සැපයුම් නම්‍යතාව. අන්න මේ පාඩමෙන් අපි කරන්නේ පුතේ අර නම්‍යතා තත්ත්වය යටතේ බදු බර බෙදෙන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන එක. විවිධ නම්‍යතා තත්ත්වය යටතේ බදු බර බෙදෙන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන එක. යටි වාක්‍ය කියන්නේ ලියන්න භාණ්ඩයක් මත බද්දක් පැන වූ විට බදු බර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර භාණ්ඩයක් මත බද්දක් පැන වූ විට බදු බර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදී යයි. නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදී යයි. නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදී යයි. එහිදී වැඩි බදු බරක් දරන්නේ නිෂ්පාදකයාද පාරිභෝගිකයාද යන්න භාණ්ඩයට ඇති එහිදී වැඩි බදු බර දරන්නේ නිෂ්පාදකයාද පාරිභෝගිකයාද යන්න භාණ්ඩයට ඇති ඉල්ලුම් සැපයුම් නම්‍යතා තත්ත්ව මත තීරණය වේ. භාණ්ඩයට ඇති ඉල්ලුම් සැපයුම් නම්‍යතා තත්ත්ව මත තීරණය වේ. භාණ්ඩයට ඇති ඉල්ලුම් සැපයුම් නම්‍යතා තත්ත්ව මත තීරණය වේ. භාණ්ඩයට ඇති ඉල්ලුම් සැපයුම් නම්‍යතා තත්ත්ව මත තීරණය වේ. භාණ්ඩයට ඇති ඉල්ලුම් සැපයුම් නම්‍යතා තත්ත්ව මත තීරණය වේ. භාණ්ඩයට ඇති ඉල්ලුම් සැපයුම් නම්‍යතා තත්ත්ව මත තීරණය වේ. right. හරිද? right. ලියන්න තියා තවත් එන්න. විවිධ නම්‍යතා තත්ත්ව යටතේ බදු බර බෙදී යන ආකාරය මෙම ඒකකයෙන් අධ්‍යයනය කෙරේ. විවිධ නම්‍යතා තත්ත්ව යටතේ බදු බර බෙදී යන ආකාරය මෙම ඒකකයෙන් අධ්‍යයනය කෙරේ.
මෙම ඒකකයෙන් අධ්‍යයනය කෙරේ. right. මෙම ඒකකයෙන් අධ්‍යයනය කෙරේ. එහෙනම් පුතේ බදු බර බෙදිලා යන්නේ නම්‍යතාව අනුව. එතෙන්දී වැඩි බදු බරක් දරන්නේ කවුද කියන එක තීරණය වෙන්නේ නම්‍යතාව මත. රූපයක් කරන් බලමුකෝ අපි. මේ බලන්න. මම ගන්නවා පුතේ නම්‍යතා තත්ත්ව දෙකක්. මම ගන්නවා පුතේ මෙතෙන්ට නම්‍ය ඉල්ලුම. නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක්. මම මෙතෙන්ට ගන්නවා අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක්. මම පුතාට ඔන්න සසඳන්න මම කියලා දෙන්නම්. මෙන්න නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් පුතේ. නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩය. QP. මෙන්න පුතේ නම්‍ය ඉල්ලුම. හරිද? ඔන්න නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩය ගන්න. නම්‍ය ඉල්ලුමක් රේ මද බෑවුමක් තියෙන. මද බෑවුමක් තියෙන. හරිද? right. මද බෑවුමක් තියෙන. ඔන්න සාමාන්‍ය සැපයුම් වක්‍රයක් එක. ඔන්න පුතේ මිල තියෙනවා ප්‍රමාණ තියෙනවා. හරිද? right. දැන් මේ භාණ්ඩෙට පුතේ බද්දක් ගහලා බලන්න. මේ ඉල්ලුම සැපයුම නම්‍ය ඉල්ලුමක් තියෙනවා. බද්දක් ගහලා බලන්න. බද්දක් ගහලා බලන්න. පුතා රිවුලක් පාවිච්චි කරලා රේඛා ගහන්නේ. right. S දන T. දැන් බලන්න හොඳට බදු බර බෙදෙන හැටි. මොකද අපි කිව්වේ? මෙන්න බදු පසුබිම. මෙන්න P1 P2. දැන් මට කියන්න මගේ පුතේ මෙන්න බදු බර බෙදෙන හැටි. දැන් මගේ පුතා හොඳට බලලා මට කියන්න වැඩි බදු බරක් දරලා තියෙන්නේ කවුද? මේ ටික දරන්නේ පාරිභෝගිකයා. ඒක බලාගන්නේ කොහොමද? සමතුලිත දෙක අතර බදු ටික දරන්නේ පාරිභෝගිකයා. ඊටුරට නිෂ්පාදක. එහෙනම් මට දැන් බලලා කියන්න පුතේ වැඩි බදු බරක් දරලා තියෙන්නේ කොහෙද? වැඩි බදු බරක් දරලා තියෙන්නේ කවුද පුතේ හොඳට බලන්න. නිෂ්පාදකයානේ. මෙන්න පාරිභෝගිකයා දරන බද්ද මෙන්න නිෂ්පාදකයා දරන බද්ද. එහෙනම් කියන මේ මම අපි යටින් ලියන මොකක්ද? වැඩි බදු බරක් නිෂ්පාදකයා දරයි. නිෂ්පාදකයා දරයි. එහෙනම් වැඩි බදු බර දරුවේ කවුද මගේ පුතේ? නිෂ්පාදකයා. නිෂ්පාදකයා. යන් ඊට පස්සේ අනම්‍ය ඉල්ලුමක් ගහලා බලමු කොහොම තත්ත්ව කියන්නේ. Q. අනම්‍ය. අනම්‍ය. මේක නම්‍යයි මේක අනම්‍යයි. මේ බලන්න. සැපයුම් වක්‍රේ. මෙන්න සමතුලිත මිල ප්‍රමාණය. PQ. මේක නැමිලා මේක නැමිලා අද. ඔන්න පුතේ බද්දක් ගන්න. S ධන T. මේ බලන්නකෝ එච්චද. දැන් මට බලලා කියන්න පුතේ වැඩි බදු බරක් දරලා තියෙන්නේ කවුද? මේ වැඩි බදු බර දරන්නේ කවුද? වැඩි බදු බර දරන්නේ කවුද බලන්න? P2 P1. මෙන්න පාරිභෝගිකයා දරන බද්ද. මෙන්න නිෂ්පාදකයා දරන බද්ද. වැඩි බදු බර දාලා දෙන්නේ කවුද? නිෂ්පාදකයා. මේ පාරිභෝගිකයානේ. එහෙනම් කියමු වැඩි බදු බර පාරිභෝගිකයා දරන. වැඩි බදු බර පාරිභෝගිකයා දරන. එහෙනම් මගේ පුතේ අහන්න හොඳට. බලන්නනේ
බද්ද දෙන්න අතර බෙදිලා ගියා. හැබැයි වැඩි බදු බර දැරුවේ පාරිභෝගිකයටද නිෂ්පාදකයාද යන්න තීරණය වුණේ පුතේ නම්‍යතාව අනුව. නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩේ වැඩි බදු බර දරන්නේ කවුද බලන්න? නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩේ වැඩි බදු බර දරන්නේ නිෂ්පාදකයා. අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩේ වැඩි බදු බර දරන්නේ පාරිභෝගිකයා. නිෂ්පාදකයා වැඩි බදු බර, පාරිභෝගිකයා වැඩි බදු බර. එහෙනම් නම්‍යතාව අනුවයි බෙදෙන්නේ. හරිද? right. දැන් මගේ පුතා මේක ලස්සනට දාගන්න. මේ ඉල්ලුම් වක්‍රය හොඳට නවලා ගන්න. මේ ඉල්ලුම් වක්‍රය කෙලින් කරලා ගන්න. මේකේ මද බෑවුමකුත් මේකේ තල බෑවුමකුත් තියෙන්න ඕනේ. right පටන් විනාඩි දෙකයි. හරි නේද පුතේ? right. දැන් තේරෙනව නේද? නම්‍ය ඉල්ලුමක නම් වැඩි බදු බර නිෂ්පාදකයා. අනම්‍ය ඉල්ලුමක නම් වැඩි බදු බර පාරිභෝගිකයා නේද? දැන් තේරෙනව නේද පුතේ? බදු බර බෙදෙන්නේ කොහොමද එහෙනම්? නම්‍යතාව අනුව. right. පුතේ කොහොමද අඳුරගන්නේ? කොහොමද බලන්නේ මේ නව සමතුලිතයෙන් පහළට බහැලා පර්ණ සැපයුම් වක්‍රය මෙහෙට එනවා. හරිද? උඩ කෑල්ල සමතුලිත දෙක අතර ප්‍රමාණය පාරිභෝගිකය. සමතුලිත දෙක අතර ප්‍රමාණය පාරිභෝගිකය. හරිද? right. ලියන්න පුතේ අනුමාතෘකාව සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරන අවස්ථා. සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරන අවස්ථා. සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරන අවස්ථා.
right ලස්සන මාතෘකාවල යන්න පුතේ මෙන්න මෙහෙම පොඩ්ඩක් ඉන්න. සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරන අවස්ථා. සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරන අවස්ථා. ලස්සනට යන්න. සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරන අවස්ථා. සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරන අවස්ථා. right. හොඳයි. වාක්‍ය ක්ලියර් ඉස්සෙල්. වාක්‍ය කියන්නේ බදුබර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බදුබර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බදුබර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදී ගියත් බදුබර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදී ගියත් බදුබර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදී ගියත් බදුබර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදී ගියත් පහත විශේෂ අවස්ථා දෙකේදී පහත විශේෂ අවස්ථා දෙකේදී විශේෂ අවස්ථා දෙකේදී සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා විසින් දරා ගනී. පහත විශේෂ අවස්ථා දෙකේදී සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා විසින් දරා ගනී. සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා විසින් දරා ගනී. පහත විශේෂ අවස්ථා දෙකේදී සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා විසින් දරා ගනී. පහත විශේෂ අවස්ථා දෙකේදී සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා විසින් දරා ගනී. එක පුතේ පූර්ණ අනම්‍ය ඉල්ලු. දෙක පූර්ණ නම්‍ය සැපය. පුතා මුකුත් කරන්නේ නැතුව බලාගෙන ඉන්න. මෙන්න මේ අවස්ථා දෙකේදී පුතේ දෙන්න අතර බෙදෙන්නේ. සම්පූර්ණ බදුබර දරාගන්නේ පාරිභෝගිකයා. පැහැදිලිද? right. පුතාට පේන්නේ නැත්තම් ඇහෙන්නේ නැත්තම් පොඩ මැසේජ් එකක් දාන්න ඕන ටක් ගාලා. හරිද? පේන්නේ නැත්තම් ඇහෙන්නේ නැත්තම් මැසේජ් එකක් දාන්න ඕන ටක් ගාලා. යම් පූර්ණ අනම්‍ය ඉල්ලු. Q P මෙන්න පුතේ පූර්ණ අනම්‍ය ඉල්ලු. මම පාඩම පටන් ගත්තින් පුතාට මේක පොඩ්ඩක් මතක් කරලා යුතුයකමක් විදියට. මේ පූර්ණ අනම්‍ය ඉල්ලු. මෙන්න පුතේ සැපයුම් වක්‍ර. S P සමතුලිත මිල ප්‍රමාණය. හරිද? සමතුලිත මිලයි ප්‍රමාණය. හරිද? දැන් පුතේ මේ භාණ්ඩෙට බද්දක් ගහලා සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා.
ඔන්න පූර්ණ නම් ඉල්ලුම හරි පූර්ණ නම් ඉල්ලුම මෙන්න පූර්ණ නම් ඉල්ලුම මෙන්න පුතේ බද්දක් ගන්න S දැන් සමතුලිත මිල මෙන්න P සමතුලිත ප්‍රමාණය Q හරිද දැන් පුතේ බද්දක් ගැවුවා සැපයුම් වක්‍රය මොකද වෙන්නේ වමට විතරයි S ධන P හරිද වමට විතරයි මෙන්න P දැන් බලන්න පුතේ හොඳට අපි උතන කියලා දීලා තියෙන්නේ කොහොමද සමතුලිත දෙක අතර බදු ප්‍රමාණය දරාගන්නේ කවුද පාරිභෝගිකයා එහෙනම් මෙන්න එක සමතුලිතයක් මෙන්න අනිත් සමතුලිතය ඒ දෙක අතර ටික පාරිභෝගිකයා දරාගත්තට පස්සේ නිෂ්පාදකයාට දරන්න බද්දක් ඉතුරු වෙන්නේ නැහැ එහෙනම් පුතේ මෙන්න මේ අතර සම්පූර්ණ බදු ටික දරාගෙන තියෙන්නේ කවුද පුතා පාට කරන්න එපා මුකුත් කරන්න තෝම ඉන්න මේ බදු ටික සම්පූර්ණයෙන් දාලා තියෙන්නේ කවුද පාරිභෝගිකයා එහෙනම් මෙන්න කියනවා පාරිදරණ බදු සම්පූර්ණ බදු දරාගන්නේ කවුද පාරිභෝගිකයා සම්පූර්ණ බදු දරාගන්නේ කවුද පාරිභෝගිකයා මෙන්න ඊට පස්සේ යනවා නිෂ්පාදකයා QP දැන් පූර්ණ අනම්‍ය සැපයීම මෙන්න පුතේ පූර්ණ අනම්‍ය සැපයීම පූර්ණ අනම්‍ය සැපයීම ඔය තියෙන පූර්ණ අනම්‍ය සැපයීම දැන් මේ වගේ බාණ්ඩයකට බද්දක් ගහලා බලන්න මෙන්න පුතේ අපි ගහන සාමාන්‍ය ඉල්ලුම් වක්‍රය මෙන්න පුතේ සමතුලිත මිල මෙන්න පුතේ සමතුලිත ප්‍රමාණය දැන් පුතේ බද්දක් ගැහුවම සැපයුම් වක්‍රය වමට විතැන්වෙනවා. මෙතන උඩට ආවේ. වමට විතැන්වෙනවා S ධන T කියලා. හරිද? මෙන්න කීපා. කොහොමද පුතේ බදුවර හොයන්නේ? නව සමතුලිතෙන් පහළට පයි. මේ හැමතැනම අපි නව සමතුලිතෙන් පහළට බැස්සේ. මෙතනත් නව සමතුලිතෙන් පහළට බහින්න මෙන්න මේ ටික දරාගන්නේ කවුද? පාරිභෝගිකයා. ඔය ටික දරාගන්නේ කවුද? පාරිභෝගිකයා. ඔය ටික දරාගන්නේ කවුද? පාරිභෝගිකයා. මෙන්න කියනවා පුතේ පාරිදරණ බදුබර. දරණ බදුබර. right. එහෙනම් අපේ අවසාන නිගමනය මොකක්ද? පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයකටයි පූර්ණ නම්‍ය සැපයුමක් තියෙන භාණ්ඩයකටයි බද්දක් ගෙවුවොත් සම්පූර්ණ බදුබර දරන්නේ කවුද? පාරිභෝගිකයා. right අසඳාගන්න.
හරි. එහෙනම් අපි යට එළිය පුතේ මොකද යට එළියන්නේ? මොකද යට එළියන්නේ? පූර්ණ අනම්‍ය ඉල්ලුමක් හා පූර්ණ නම්‍ය සැපයුමක් ඇති භාණ්ඩයකට බදු පැනවූ විට සම්පූර්ණ බදු බර පාරිභෝගිකයා විසින් දරා ගනී. ලියමු යටින්. පූර්ණ අනම්‍ය ඉල්ලුමක් ඇති හා පූර්ණ අනම්‍ය ඉල්ලුමක් ඇති හා පූර්ණ නම්‍ය සැපයුමක් ඇති පූර්ණ නම්‍ය සැපයුමක් ඇති පූර්ණ නම්‍ය සැපයුමක් ඇති භාණ්ඩයක් මත බදු පැනවූ විට සම්පූර්ණ බදු බර පාරිභෝගිකයා විසින් දරා ගනී. 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 මේ බලන්න උදේ. පූර්ණ අනම්‍ය ඉල්ලුමක් සහ පූර්ණ නම්‍ය සැපයුමක් ඇති භාණ්ඩයක් මත බදු පැනවූට සම්පූර්ණ බදු බර පාරිභෝගිකයා විසින් දරා ගනී. රතු පැන ගන්න. එමෙන්ම බද්ධේ ප්‍රමාණයෙන් මිල ඉහළ යයි. 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 මේ බලන්න. එමෙන්ම බද්ධේ ප්‍රමාණයෙන් මිල ඉහළ යයි. පුතාට මතකද මෙන්න මෙහෙම කතාවක් කිව්වා? සැපයුම් වක්‍රය බද්දක් නිසා සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. බද්දක් නිසා සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. විතැන් වෙනවා පුතේ මේ වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ බද්ද. වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ මොකක්ද? බද්ද. එහෙනම් මොකද වෙන්නේ පුතේ? බද්දක් නිසා සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. හරිද? බද්දක් නිසා සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. වමට විතැන් වෙලා පුතේ ඒ වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ මොකක්ද? බද්ද. එහෙනම් ඔබ ඉගෙන ගත්ත දේ මතක් කළේ මොකද්ද පුතේ? වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ බද්ද. හරිද? right. දැන් මතක් වුණා. දැන් බලන්න මේ අවස්ථා දෙක. බලන්න. මෙන්න මේ වක්‍ර දෙක අතර මෙතන තියෙන මොකක්ද පුතේ? සැපයුම් වක්‍ර දෙක අතර පරතරය. බදු පෙර බදු පසු. ඒ දුරින් කියවෙන්නේ මොකද්ද මගේ පුතේ? බද්ද. එහෙනම් බලන්න බද්ද ප්‍රමාණයෙන්ම මිල ඉහළ ගියලාද නැද්ද? ඉහළ. අන්න කිව්වේ.
මේ වක්‍ර දෙක අතර පරතරය මොකක්ද පුතේ? බද්ධ. බද්ධ ප්‍රමාණයෙන්ම මිල ඉහළ ගිහින්. පුතා ලස්සනට දාන්න. අන්න වැදගත්ම දේ කිව්ව මොකක්ද පුතේ? සම්පූර්ණ බදු බර පාරිභෝගිකයා දන්නවා. ඒ වගේම බද්ධේ ප්‍රමාණයෙන්ම භාණ්ඩයේ මිල ඉහළ යනවා. ඇත්තනේ පුතේ. පාරිභෝගිකයට බදු බර යන්නේ භාණ්ඩයේ මිල ඉහළ යාම තුලින්. ඒතර සම්පූර්ණ බදු බර පාරිභෝගිකයා දරනවා කියන්නේ බද්ධ ප්‍රමාණයෙන්ම භාණ්ඩයේ මිල ඉහළ ගිහිල්ලා. right ලස්සන දාන්න. right. හොඳයි. යගිය. ලියන මාතෘකාව පුතේ ඊට පස්සේ සම්පූර්ණ බදු බර නිෂ්පාදකයා දරන අවස්ථා. අපි යන ඊළඟ මාතෘකාවට. මොකද පුතේ? සම්පූර්ණ බදු බර නිෂ්පාදකයා දරන අවස්ථා. දරන අවස්ථා. සම්පූර්ණ බදු බර නිෂ්පාදකයා දරන අවස්ථා. right. සම්පූර්ණ බදු බර පාරිභෝගිකයා දරන අවස්ථා. නිෂ්පාදකයා දරන අවස්ථා. අර වගේ පොත දෙකකට බෙදන්න පුතේ. ඔව් කළම අපි කරමු. ඉවරලා කරමු. පූර්ණම්ම්‍ය ඉල්ලුම. පූර්ණ අනම්ම්‍ය සැපය. රූපයක් පොඩකින් කලබල වෙන්නේ නැතු. මම එන්න රූපයක්. දැන් මේක සම්පූර්ණ බදු බර නිෂ්පාදකයා දරන අවස්ථා. ආණ්ඩුව ගහන බද්ද දෙන්න අතර බෙදෙන්නේ. බද සම්පූර්ණයෙන්ම දරාගන්නේ නිෂ්පාදකයා. මෙන්න අවස්ථා. पूर्ण नमिल अनगते पूर्ण नमिल men मिल දැන් ගානොත්තේ සාමාන්‍ය ඉල්ලුමක් සැපේමක් S ඔන්න පුතේ සමතුලිත මිලයි ප්‍රමාණය හරිද right සැපේම වක්‍රය පුතේ වමට විතැන් වෙනවා S ධන T දැන් බලන්න පුතේ හොඳට S ධන T S ධන T අපි කොහොමද පුතේ බදුවර බෙදලා හොයන්නේ මෙන්න පරණ සමතුලිතේ මෙන්න නව සමතුලිතේ භාණ්ඩ මිල වැඩි වෙලාද නෑ මේ බද්ධ නිසා සැපයුම් වක්‍රය වමට විතැන්වුණත් මගේ පුතේ භාණ්ඩයේ මිල වැඩිවීමක් සිද්ධ වෙලා නෑ දැන් නව සමතුලිතෙන් පහළට වයි නව සමතුලිතෙන් පහළට බැහැලා මේකේ එහෙනම් සමතුලිත දෙක අතර ප්‍රමාණය පාරිභෝගිකයා දරනවනේ පාරිභෝගිකයට දරන්න දෙයක් නෑ යා දරලා නෑ සම්පූර්ණයෙන් බද්ධ දරලා තියෙන කවුද පුතේ නිෂ්පාදක. එහෙනම් මෙන්න මෙහෙම ලස්සනට පාට කරලා ලියන්න. දැම්ම නෙවෙයි රූපය දෙද්දි
නිෂ්පාදකයා දරන බදුබර. නිෂ්පාදකයා දරන බදුබර. හරිද? right. එහෙනම් සම්පූර්ණ බදුබර දාලා තියෙන කවුද පුතේ? නිෂ්පාදකයා. අනිත් රූපෙත් ඇදලා බලන්න. මෙන්න මේ අවස්ථාව හොඳට මතක තියාගන්න පුතේ පුංචි කරුණක්. මෙන්න මේ පූර්ණ අනම්‍ය සැපයුම් වක්‍රය බද්දක් ගැහුවයි කියලා වමට විතැන් වෙන්නේ. මේකට කරුණක් තියෙනවා ඉස්සරහ කියලා දෙන්නම් ඒවා. බද්දක් ගැහුවයි කියලා වමට විතැන් වෙන්නේ. ඔහොම තමයි. මේ සැපයුම් වක්‍රය මගේ පුතේ පූර්ණ අනම්‍ය සැපයුම් වක්‍රය බද්දක් ගැහුවයි කියලා වමට විතැන්වීමක් සිද්ධ වෙන්නේ. එහෙමද? බද්දක් ගැහුවයි කියලා වමට විතැන්වෙන්නේ. D. P. Q. ඒ සැපයුම් වක්‍රය. බද්දට පස්සේ පුතේ සම්පූර්ණ බදුබර පාරිභෝගිකය ගෙවන්නේ. මේ නිෂ්පාදකය ගෙවන්නේ. මේ ටික සම්පූර්ණ නිෂ්පාදක. එහෙනම් පූර්ණ නම් මේ සැපයුම් වක්‍රයේ වමට විතැන් වෙන්නේ. සම්පූර්ණ බදුබර දරන්නේ නිෂ්පාදකය. නිෂ්පාදකයා දරන බදුබර. ලස්සනට දාගන්න.
right. යාටින් ලියමු පුතේ යටින් ලියමු. යටින් පූර්ණ නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයකට හා පූර්ණ නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයකට හා පූර්ණ නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයකට හා පූර්ණ අනම්‍ය සැපයුමක් ඇති භාණ්ඩයකට පූර්ණ නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයකට හා පූර්ණ අනම්‍ය සැපයුමක් ඇති භාණ්ඩයකට බදු පැන වූ විට සම්පූර්ණ බදු බර බදු පැන වූ විට සම්පූර්ණ බදු බර නිෂ්පාදකයා විසින් දරා ගනී. සම්පූර්ණ බදු බර නිෂ්පාදකයා විසින් දරා ගනී. නිෂ්පාදකයා විසින් දරා ගනී. නිෂ්පාදකයා විසින් දරා ගනී. හරිද? right. රත් වෙන ගණිතය අතර එහිදී භාණ්ඩයේ මිල ඉහළ යාමක් සිදු නොවේ. 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 මේ බලන්න. එහිදී භාණ්ඩයේ මිල ඉහළ යාමක් සිදු නොවේ. මෙතන බලන්න මිල තිබුණු මිලමයි. ඉහළ ගියාද? නැහැ. මෙතන බලන්න තිබුණු මිලමයි ඉහළ යාමක් නැහැ. මිල ඉහළ යන්නේ නැහැ. හරි. ඔන්න පුතේ එහෙනම් අපි දැන් පාරිභෝගිකයා සම්පූර්ණ බදු බර දරන අවස්ථා දෙකකුත් නිෂ්පාදකයා සම්පූර්ණ බදු බර දරන අවස්ථා දෙකකුත් සාකච්ඡා කරන්නට යෙදුණා. දැන් අපි අලුත් අවස්ථාවකට එනවා. ඒ තමයි මෙන්න මේක. මොකද පුතේ බදු බර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සමානව දරන අවස්ථාව. ලියන්න. බදු බර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සමානව දරන අවස්ථාව. බදු බර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සමානව දරන අවස්ථා. ලස්සන ලියන්න. බදු බර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සමානව දරන අවස්ථා. right. බදු බර නිෂ්පාදකයා සමානව පාරිභෝගිකයා සමානව දරන අවස්ථා. දැන් අපි වාක්‍යයක් ලියන්න. ඒකීය නම්‍ය ඉල්ලුමක් හා ඒකීය නම්‍ය ඉල්ලුමක් හා
ඒකීය නම් ඉල්ලුමක් හා ඒකීය නම්ය සැපයුමක් ඒකීය නම් ඉල්ලුමක් හා ඒකීය නම්ය සැපයුමක් ඇති භාණ්ඩයකට බදු පැන වූ විට ඒකීය නම් ඉල්ලුමක් හා ඒකීය නම්ය සැපයුමක් ඇති භාණ්ඩයකට බදු පැන වූ විට බදුබර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සමානව දරයි. බදුබර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සමානව දරයි. රත් වෙනතර ගන්න. බද්දේ ප්‍රමාණයෙන් හරි අඩකින් බද්දේ ප්‍රමාණයෙන් හරි අඩකින් භාණ්ඩයේ මිල ඉහළ යයි. 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 මේ බලන්න පුතේ හොඳට. බද්දේ ප්‍රමාණයෙන් හරි අඩකින් භාණ්ඩයේ මිල ඉහළ යයි. පුතේ බලන්න හොඳට. පුතට මතකයි ඒකීය නම් මේ ඉල්ලුමයි ඒකීය නම් මේ සැපයුමයි. මම පුතේ මේ තියෙන්නේ ඒකීය නම් මේ ඉල්ලුම. අපි කොහොමද මේකට මොන වලය කියලාද කිව්වේ? ඍජු කෝණාශ්‍රාකාර බහුවලය. ඔබට මතක නෑ මට අමතක නෑ. අපි මේව කළා. මේකට කිව්වේ මොකද්ද? ඍජු කෝණාශ්‍රාකාර බහුවලය. පුතේ මේ ඍජු කෝණාශ්‍රාකාර බහුවලය මෙන්න රූප. හරි. පුතාට ඒකීය නම් මේ සැපයුම මතකයි. උගන්වනවා. ඔය අපුදේ. ඔව් අපුදේ. හරිද? right. ඔන්න ඒකීය නම් මේ සැපයුම. ඒකීය නම් මේ ඉල්ලුමයි ඒකීය නම් මේ සැපයුම. හරිද? දැන් මේ භාණ්ඩයට පුතේ බද්දක් ගන්න. S ධන පුතේ බදු බර දෙන්න සමානව දරා ගන්න. හරිෂෝ බදු බර දෙන්න සමානව දරා ගන්න. පුතා ගන්න පස්තරේ සමාන වෙන්නේ නැහැ වගේ නම් බලෙන් හරි සමාන කරන්න හොඳේ. right බල ලස්සනට ආවනේ right වෙන්න p p1 p2 මේක පාරිධර්ණ බද්ධ මේක නිෂ්පාදකය ධර්ණ බද්ධ සමානයි ලස්සනයි. එහෙනම් ඒකීය නම් මේ ඉල්ලුමක් ඒකීය නම් මේ සැපයුමක් තියෙන භාණ්ඩයකට බද්දක් ගැහුවම බදුබර දෙන්න සමානව දරා ගන්නවා. right ලස්සනට කරන්න.
right. එහෙනම් මගේ පුතාට මතක තියාගන්න වෙනවා මෙන්න මේවා. මොනවද? සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරන අවස්ථා දෙකයි. සම්පූර්ණ බදුබර නිෂ්පාදකයා දරන අවස්ථා දෙකයි. දෙන්න සමානව දරාගෙන ඉන්න අවස්ථා එකයි. ඒකී නම් මිල්ලුම ඒකී නම් මේ සැපය. හරි. අපි යනවා පුතේ ඊළඟ මාතෘකාවට. හරි පුතේ හෙට්ටුවේ පුතා ඇත්තටම මේ දවස්වල ඔබේ අක්කට අයියට මතක තියාගන්න ඕනේ මෙවර කොච්චර අභියෝග තිබ්බත් විෂය නිර්දේශය මැනවින් ආවරණය කළ අවසන්. දැන් අපි තියෙන්නේ සංවර්ධනය කියන මේ අන්තිම පාඩම් කැලල තමයි අපිට අවදි ඉවර කරන්න තියෙන්නේ. පැහැදිලිද? යා. right. ඔබට නිසි වෙලාවට නිසි කාලයට විෂය නිර්දේශය ආවරණය කළ දෙනවා. පුතේ ලබන සතියේ ඉඳලා සිකුරාද උදේ පැය දෙකක් නෙවෙයි පැය හතරක් කරන්න අපි කටයුතු කරනවා. ඒතර 8:30 10:30 ඊට පස්සේ ආයි 11:30 12:30 1:30 පැය හතරක් කරනවා. පැයක් මැදට ඉන්ටර්වල් එක දීලා. මම ඔබට WhatsApp group එකට විස්තර එක දාන්න. right එහෙනම් පුතේ යන්න අපි තවත් මාතෘකාවකට. දැන් මාතෘකාව පුතේ අලවි බද්දක් පැනවීමෙන් භාණ්ඩයේ මිල වෙනස් වන ආකාරය. 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 ලස්සන මාතෘකාව ලියන්න පුතේ. අලවි බද්දක් පැනවීමෙන් පසු භාණ්ඩයේ මිල වෙනස් වන ආකාරය. right. අලවි බද්දක් පැනවීමෙන් පසු භාණ්ඩයේ මිල වෙනස් වන ආකාරය. පුතා දැන් දන්නවා නම්‍යතාව බෙදීමේ අනුව තමයි බදුබර බෙදලා යන්නේ. නම්‍යතාව අනුව තමයි බදුබර බෙදලා යන්නේ. අපිට ඒක දන්න. පුතේ බද්දක් පැනෙව්වම හරි මෙන්න මිල සැපයුම් වක්‍රය වමට පැනලා භාණ්ඩේ මිල ඉහළ යාමක් සිද්ධ වෙනවා.
සැපයුම් වක්‍රය වමට පැනලා භාණ්ඩයේ මිල ඉහළ යාමක් සිද්ධ වෙනවා. හරිද? මෙන්න මේ මිල ඉහළ යන ප්‍රමාණය කොච්චරක්ද කියලා බලන්න. ඩෙල්ටා P මිල ඉහළ යන ප්‍රමාණය කොච්චරක්ද කියලා බලන්න අපිට සූත්‍රයක් තියෙනවා. මොකක්ද කිව්වේ? බද්දක් නිසා භාණ්ඩේ මිල ඉහළ යනවා. ඒ මිල ඉහළ යන ප්‍රමාණය කොච්චරක්ද කියලා බලන්න අපිට සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තමයි පුතේ මෙන්න මේක. ඩෙල්ටා P සමානයි ES බෙදීම ES ඍණ ED. වැඩි කිරීම ඩෙල්ටා T. right ලස්සන යරිත සූත්‍රය. මෙන්න මේ සූත්‍රයෙන් බද්දක් පැනවීම නිසා මිල ඉහළ යන ප්‍රමාණය ලස්සනට හොයාගන්න පුළුවන්. Putih kami doang kan di sini. Ini. Kita jangan bang, makan ini. Baik. Right. පුතේ එහෙනම් මොකක්ද මේකෙන් හොයන්නේ? ධන P පුතේ ඕනේ. ධන කරා. ES ධන E. මොකක්ද පුතේ මේ සූත්‍රයෙන් හොයන්නේ? බද්දක් නිසා භාණ්ඩයක මිල ඉහළ යන ප්‍රමාණය කොච්චරද කියලා බලන්න. හරි? right. දැන් මේක කැලේ ටික ලියමු පුතේ. ඩෙල්ටා P කියලා ඉරි කැලලක් ගහලා ලියන්න පුතේ. මිලෙහි සිදුවන වැඩිවීම. ඩෙල්ටා P කියන එක ඩෙල්ටා P කියලා ලියලා ඉරි කැලලක් ගහලා ලියන්න මිලෙහි සිදුවන වැඩිවීම. ඩෙල්ටා P කියලා ඉරි කැලලක් ගහලා ලියන්න මිලෙහි සිදුවන වැඩිවීම. ES කියලා ඉරි කැලලක් ගහලා ලියන්න සැපයුම් නම්‍යතා සංගුණක. ES කියලා ඉරි කැලලක් ගහලා ලියන්න සැපයුම් නම්‍යතා සංගුණක. ES කියලා ඉරි කැලලක් ගහලා ලියන්න සැපයුම් නම්‍යතා සංගුණක. ඊට පස්සේ ED කියලා ඉරි කැලලක් ගහලා ලියන්න ඉල්ලුම් නම්‍යතා සංගුණකය. ඉල්ලුම් නම්‍යතා සංගුණකය. ED කියලා ඉරි කැලලක් ගහලා ලියන්න ඉල්ලුම් නම්‍යතා සංගුණකය. හරිද? right. එතන වරහන් ඇතුල් ලියන්න පුතේ ඍණ ලකුණ නොසලකන. ඍණ ලකුණ නොසලකන. ඍණ ලකුණ නොසලකන. ඍණ ලකුණ නොසලකන. තර ඉල්ලුම් නම්‍යතා සංගුණක ඍණනේ අර මිලයි ඉල්ලු ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධය නිසා. හැබැයි තේතෙන්දී ඍණ ලකුණ සලකන්නේ නැතුව ඍණ ලකුණ නොසලකා තමයි යගේ දාන්නේ. डेल्टा T කියන තැන ලියන්න උතේ डेल्टा T බද්ද. හරිද? right. අපි එක්සර්සයිස් එකක් කරමු. අභ්‍යාසයක් කරමු.
ලියන්න. තරඟකාරී වෙළඳපළක අලවිවන තරංකාරී වෙළඳපළක අලවිවන භාණ්ඩයක ඉල්ලුම් නම්‍යතාව ඍණ 0.4ක් ලෙසද තරංකාරී වෙළඳපළක අලවිවන භාණ්ඩයක ඉල්ලුම් නම්‍යතාව ඍණ 0.4ක් ලෙසද සැපයුම් නම්‍යතාව බිංදුවයි දශම 8ක් ලෙසද දැක්වේ. ඉල්ලුම් නම්‍යතාව ඍණ 0.4ක් ලෙසද සැපයුම් නම්‍යතාව 0.8ක් ලෙසද දැක්වේ. හරිද? right. මෙම භාණ්ඩය මත රජය විසින් රුපියල් 6ක ඒකක බද්දක් පනවනු ලැබුවේ නම් 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 බද්ද නිසා වෙළඳපළ මිල කොපමණ ඉහළ යනු ඇද්ද? බද්ද නිසා වෙළඳපළ මිල කොපමණ ඉහළ යනු ඇද්ද? right. හදමු. බද්ද නිසා වෙළඳපළ මිල කොපමණ ඉහළ යනු ඇද්ද?
right. Yeah. කොහොමද උදේ ඉන්නේ? yeah. සැපයුම් නම්‍යතාව 0.8යි. ඉල්ලුම් නම්‍යතාව 0.8යි. ඉල්ලුම් නම්‍යතාව 0.7යි. හැබැයි අපි දන්නවා ඉල්ලුම් නම්‍යතාව ඍණ පොතලෝම සම්බන්ධ නිසා. හැබැයි අපි ඍණ ලකුණ නොසලකා ගන්න. ඍණ ලකුණ නොසලකා ගන්න. යා වැඩි කරන්න උසේ ඩෙල්ටා t. බද්ද 6යි. බද්ද කීයද? 6යි. දැන් මේ 0.8 1.2 වැඩි කරන්න උසේ කීයද? 6. දැන් කොහොමද සුළු වෙන්නේ? සුළු කිරීම වෑවයිට මම දන්නවා. 0.4 ඒවා 3යි. 0.4 ඒවා 2යි. 3 වරක් 1යි 3 වරක් 2යි. දෙවරක් 2 7යි. එහෙනම් ඩෙල්ටා p පුතේ මිල ඉහළ යන ප්‍රමාණය කීයද? 7යි. එහෙනම් පුතේ පුංචි රූපයකට ඇල්ලලා පෙන්නන්න මෙන්න මේ ප්‍රමාණය මිල ඉහළ ගින් තියෙනවා කීයද? 7යි. මිල ඉහළ යම කීයද? 7යි. මිල ඉහළ යම 7යි. හරිද? පුංචි රූපයකට ඇල්ලලා පෙන්නන්න. මිල ඉහළ යම 7යි. හරි පන්ති අතිරේක පන්ති දාන ගැන මම පුතත් එක්ක කතා කරන්න මට පොඩ්ඩක් මේ බදු පාඩම පොඩ්ඩක් ඉවර කරගන්න ඕනේ ඒකයි පුතාට මේ පොඩ්ඩක් අතිරේක පන්තියක් දාන්න හැදුවේ හරිද රයිට් මට ඉතින් වීඩියෝ කරලා YouTube එකට දාන්න පුළුවන් අතිරේක පන්තියක් කරන්න නැතුව තේරෙනවද හරි ලියන්න දෙයි ඊළඟ අභ්‍යාසය යන්නේ තරංකාරී වෙළඳපළක භාණ්ඩයක තරංකාරී වෙළඳපළක භාණ්ඩයක තරංකාරී වෙළඳපළක භාණ්ඩයක සැපයුම් නම්‍යතාව 0.5කි තරංකාරී වෙළඳපළක භාණ්ඩයක සැපයුම් නම්‍යතාව 0.5කි තරංකාරී වෙළඳපළක භාණ්ඩයක සැපයුම් නම්‍යතාව 0.5කි ඉල්ලුම් නම්‍යතාව ඍණ 2කි ඉල්ලුම් නම්‍යතාව ඍණ 2කි ඉල්ලුම් නම්‍යතාව ඍණ 2කි මෙම භාණ්ඩය මත රජය විසින් රුපියල් 10ක ඒකක බද්දක් පනවනු ලැබුවහොත් රුපියල් 10ක ඒකක බද්දක් පනවනු ලැබුවහොත් රුපියල් 10ක ඒකක බද්දක් පනවනු ලැබුවහොත් මිල ඉහළ යන ප්‍රමාණය කොපමණද මිල ඉහළ යන ප්‍රමාණය කොපමණද right හදමු
බලමු මිලේ ලේන ප්‍රමාණය කොපමණක්ද? බලන්න. සැපයුම් නම්‍යතාව 0.5. 0.5. ඉල්ලුම් නම්‍යතාව පුතේ ඍණ 2යි. හැබැයි අපි ඍණ ලකුණ සලකන්නේ. ඍණ ලකුණ සලකන්නේ නැතුව නිකම්ම 2 දානවා. 2. වැඩි කරනවා කීයෙන්ද? 10. කීයද පුතේ? 0.5 2.5 වැඩි කිරීම 10. දැන් මොකෝ වෙන්නේ? 2.5 ඒවා 1යි 2.5 ඒවා 4යි. 4 වැඩි කළාම 0.5න් 2යි. එහෙනම් පුතේ මිල ඉහළ යන රුපියල් කීයකින්ද? 2. යටි ලියන්න. රුපියල් 10ක බද්දක් පැනවුවද රුපියල් 10ක බද්දක් පැනවුවද රුපියල් 10ක බද්දක් පැනවුවද මිල ඉහළ යන්නේ රුපියල් 10ක බද්දක් පැනවුවද මිල ඉහළ යන්නේ රුපියල් 2කින් පමණයි. රුපියල් 2කින් පමණයි. රුපියල් 2කින් පමණයි. හොඳයි. ඔන්න ඔය විදියට පුතේ බදු පාඩම අවසන් කරා. පැවතන විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මේ නිබන්ධනයේ පුතේ බදු වලට අදාළ කොටස වීඩියෝ කරලා YouTube එකට අප්ලෝඩ් කරලා පුතාට අදරේ tonight අදරේ ලින්ක් එක දෙනවා YouTube එකේ. බලන්න. පැය 6ක රිවිෂන් කොටසක්. මේ ටියුට් එකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන පැය 6ක වීඩියෝ එකක් තියෙනවා. දෙක කොටස් වලට කඩලා තියෙන්නේ. ඒක පුතාට වෙනවා. ඒක බලන්න. එතකොට දැනුම දෙගුණ තෙගුණ වෙනවා. හරිද? හරි එහෙනම් පුතේ අදට කතාව අවසන් කරනවා. අපිට සහනාධාර කොටසයි ආරම්භ කරන්න තියෙන්නේ. ආයුබෝවන් තෙරුවන් සරණයි.